समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु संगमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से सुविजानो भवं होति सुविजानो पराभवो धम्मकामो भवं होति धम्मदेसी पराभवोति මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මහා මංගල සූත්‍ර දේශනාවට පසු දිනදී දසදහසක් කලින් පැමිණි දෙවිබඹුන් අතරත දේශනා කොට වදාළ කෝටි ලක්ෂයක් දෙවිබඹුන් රහත් ඵලයේ පිහිටුවන ලද අසංඛේයයක් පිරිස සෝවාන් ආදී යට මාර්ග ඵලයන් පිහිටුවන ලද පරාභව සූත්‍රාන්ත දේශනාවේ ගාථාවක් ධර්ම දේශනාවේ සඳහා මාතෘකා කරන්ට යෙදුනේ. මහා මංගල සූත්‍ර දේශනාවේදී දෙවියන් අතරත මනුෂ්‍යයන් අතරත මහා මංගල ප්‍රශ්නේ විසඳුණා. ඒ අතර සමහර දෙවියන් අතර සාකච්ඡාවක් ඇති වුණා. සරුවක්ඥන් වහන්සේ අභිවෘද්ධි කර දේ සියල්ල දේශනා කළා. කිරීමේ දොරටුත් අහන්නට ඕන නේද කියලා ඒ අනුව සාකච්ඡා කොට නැවත පසුදින ජේතවනාරාමේ හාත්පස බබළුවාගෙන දෙවියන් බ්‍රහ්මයන් දසදහසක් වලින්ම පැමිණ ව්‍යක්ත ප්‍රතිබල දේව පුත්‍රයෙක් ලවා සරුවක්ඥන් වහන්සේ ඉදිරියේ ප්‍රශ්න ගාථාවක් කියවන්ට යෙදුණා. පරාභවන්තං පුරිසං මයං පුච්ඡාම ගෝතමං භගවන්තං පුට්ඨු මාගම්ම කිං පරාභවතු මුඛං. මේ තමයි ප්‍රශ්න ගාථාව. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිරිහෙන සුළු පුජ්‍යලයා අපි දැනගන්නට ඕන. භාග්‍යතුන් වහන්සේගෙන් ඒ සම්බන්ධව විමසා දැනගැනීමටයි මේ පැමිණියේ. ඒසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිරිහීමේ දොරටු අපට අවසර ලැබේවා කියන එකයි ප්‍රශ්න ගාථාව සමග කළ ආරාධනය. මේ දේශනාවත් මහා මංගල සූත්‍රයේ මෙන්ම සීල සරුවක්ඥන් වහන්සේ විසින් දේශනා කළ දේශනාවක්. මේවාට කියන අවිජහිත දේශනා කියලා. අවිජහිත කියන්නේ සීල බුදුරයන් වහන්සේලා එක ලෙස අට්නහැර දේශනා කරන දේශනාවන්. ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනේ මේ මහා මංගල සූත්‍රාන්ත දේශනය, මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනේ ආදී වූ සීල සරුවක්ඥන් වහන්සේ විසින් දේශන ලද සූත්‍ර දේශනාවන් අතරටයි මේ පරාභව සූත්‍රයක් අයිති වෙන්නේ. මේ පරාභව සූත්‍රාන්ත දේශනාව අහනකොට අර සැකයක් සාංකාවක් විමතියක් තිබුණු දෙවියන් අතරත මහත් කලකිරීමකටදපත් වීම සිද්ධ වුණා. ඒ කලකිරීම නිමිත්තෙන් ධර්මයට නතු වී ඒ ධර්මයේ තුලින් සමාධිය උපදවාගෙන
මාර්ගඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න සමර්ථ වුණා. දැන් අපි සලකා බලමු ඒ පරාභව ධර්ම ටික. පරාභව කියන්නේ පිරිහීම. පරාභවතෝ මුඛං කියන්නේ පිරිහෙන්නාගේ දොරටු. පිරිහීමට හේතු වෙන දොරටු. එවැනි දොරටු ගාථා වශයෙන් 12ක් දේශනා කළා. ඒ දේශනා කළේ අහනාන ප්‍රශ්නයට අනුවයි. එක ගාථාවකින් පිරිහීමේ දොරටු දේශනා කොට වදාළ අවස්ථාවේ තවත් ගාථාවකින් අහනවා අපට තවත් එකක් ඕනේ තවත් එකක් ඕනේ කියලා. මේ වාගේ ඒ දෙවියන්ගේ ප්‍රශ්නෝත්තර වශයෙන් මේ දේශනේ සරුවක්ඥන් වහන්සේ පැවැත්වුවේ. මාතෘකා කළ ගාථාව තේරුම මෙහිමයි. තුවිජානෝ භවං හෝති. දියුණු වෙන පුජ්‍යලයා ගැන දැන ගැනීම සුවසේ පුළුවනි. සුවිජානෝ පරාභවෝ. පිරිහෙන පුජ්‍යලයා ගැන සුවසේ දත හැකියි. ධම්මකාමෝ භවං හෝති ධම්මදේශී පරාභවෝ. ධර්මයට කැමැති තැනැත්තා දියුණුවටපත් වෙනවා. ධර්මයට දේශ කරන්න සලකල්ලි පිළිහෙනවා. මේකයි පළවෙනි ගාථාවේ කෙටි තේරුම. ලෝකයේ දියුණු වෙන පුජ්‍යලයා සුවසේ දැක ගන්න පුළුවන්. පිළිහෙන පුජ්‍යලයා සුවසේ දැක ගන්න පුළුවන්. අපේ ලංකාවේ මිනිස්යන් අතර කතාවක් තියෙනවා. ලැබෙන ගහ දෙපැත්තෙන් දැනගන්න පුළුවන්. දෙපැත්තෙන් දැනගන්න පුළුවන් කියලා. පෙති දෙකක් වෙනකොට දැනගන්න පුළුවන්. මේ ගහ වැඩිනවා කියලා. ඒ වාගේ පුජ්‍යලයන් ඇසුරු කරනකොට ඒ පුජ්‍යලයාගේ ගති පැවතුම් තුළින් මේ තැනත්තා දියුණු වෙනවා, මේ තැනත්තා පිරිනවනවා කියන එක නැනවතුන්ද පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. යම් කෙනෙක් ධර්ම ශ්‍රවණයෙහි රුචි කරනවා නම්, ඒ වගේම ප්‍රතිපත්ති පිරීමෙහි රුචි කරනවා නම් ඒ තැනත්තා ධම්මකාමෝ, ධර්මයට කැමති කෙනෙක්. ධම්මකාමෝ හෝති පිය සමුදාහාරෝ අභිධම්මේ අභිනයේ කුලාර පාමුජ්ජෝ. මේ කිව්වේ ඊට අදාළ සූත්‍ර පාඨයක් නාථකර ධර්ම සූත්‍රය එනවා. ධම්මකාමෝ හෝති පිය සමුදාහාරෝ අභිධම්මේ අභිනයේ කුලාර පාමුජ්ජෝ. ඒ කියන්නේ ධර්මකාමී පුජ්‍යලයා ධර්මයේ පිළිබඳව තාම ගෞරව සම්ප්‍රයුක්තව ප්‍රේමනාපයෙන් යෙදෙනවා. පිය සමුදාහාරෝ කිව්වේ ඒකයි. ධර්මයේ ගැන කතා කරන්න, ධර්මයේ ගැන ශ්‍රවණය කරන්න නිතරම ප්‍රේමනාප භාවයෙන් යුක්ත වෙනවා. කොයි වෙලාවකවත් ධර්මයේ වෙනුවෙන් අලසවන්නේ නැහැ. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරනවා, ධාරණය කරනවා, සජ්ජායනා කරනවා, මෙනෙහි කරනවා, සාකච්ඡා කරනවා, දේශනා කරනවා, උගන්වනවා, ඉගෙන ගන්නවා. එපමණක් නෙමෙයි. ඒ ධර්මයට අනුව සීල රැකෙනවා, පිළිවෙත් පුරනවා, දස කුසල ධර්මයට අනුව පවතිනවා. මෙන්න මේ පුජ්‍යලයා ධර්මකාමී කෙනෙක් කියලා නැනවත් හොඳින් තේරුම් කර ගන්නවා. ඒ තැනත්තා කවදාකවත් මෙලව පිරිහෙන්නේ නැති, පරලොව පිරිහෙන්නේ නැති, දෙලොවම ජයගෙන නිවන දක්වා ගමන් කරන අපරාජිත ජයග්‍රාහී පුජ්‍යලයක් බව ඥානවන්තයන් තේරුම් කර ගන්නවා. ඒ වගේම ධම්මදේශී, ධර්මයට ද්වේෂ කරනවා කියන්නේ කවදාකවත් බණහඬ කැමති නැහැ. බණපදයක් සාකච්ඡා කරන්න, කතා කරන්න කැමති නැහැ. ඒ වගේම බණ පොත් කියවන්නේ නැහැ. ධර්ම සාකච්ඡා කරන්නේ නැහැ. දාම්පද පාඩම් කරන්නේ නැහැ. දාම්පද සජ්ජායනා කරන්නේ නැහැ. ඒවා ගැන සිතන්නේ මතන්නේ නැහැ. ඒ වගේම ධර්මයේ හැසිරෙන්නේ නැහැ. කවදාකවත් කිසරණිය ගැන, පංචශීලය ගැන, උසස් සීල, අෂ්ටාංග සීල, දස සීල ගැන හිතක්වත් පහළවන්නේ නැහැ. ඔහුගේ අදහස නිරතුරුවම පස්පව්, දස කුසල් වැනි ක්‍රියාකලාපයන් යෙදීමයි. ඒ තැනැත්තාගේ ඇවතුම් පැවතුම් තුලින් ඥානවන්තයා තේරුම් ගන්නවා මේ පුජ්‍යලයා මෙලවත් පිරිහෙනවා, පරලොව අපාගාමීව පිරිහෙනවා, දෙලොවම පිරිහෙලා සංසාර කණුවක් බාටපත් වෙනවා, සසරින් ගොඩ නොයන සසර කණුවක් වගේ බාටපත් වෙනවා කියන බව ඥානවන්තය නුවණින් තේරුම් කර ගන්නවා. ඒකයි සරුවක්ඥන් වහන්සේ මෙහෙම පහදා වදාළේ. ඊළඟට දීපුත්‍රය හැම ඉතිහේතං විජානාන පඨමෝසෝ පරාභවෝ. ස්වාමීනි මේක පළවෙනි පිරිහීමේ දොරටුව දැන් අපි තේරුම් ගත්තා.
द्वितीयං භගවා බ්‍රූහි කිංපර භවතු මුඛං ස්වාමීනි දෙවෙනි පිරිහීමේ දොරටුවත් අපට දේශනා කරනු මැනව. ඒකට දේශනා කළා ඊළඟ ගාථාව. අසන්තස්ස පියා හොන්ති සන්තේ නකුරුතේ පියං අසතං ධම්මං රෝචේති තං පර භවතු මුඛං. ඒ කියන්නේ අසත්පුරුෂයන් ඔහුට ප්‍රියමනාපයි. සත්පුරුෂයන් අප්‍රියයි අමනාපයි. අසත්පුරුෂ ධර්මයේ රුචි කරනවා. මෙන්න මේක පිරිහීමේ දොරටුවක්. ඒ ගාථාවේ කෙටි තේරුම මෙහිමයි. අසත්පුරුෂ නමින් මෙතන හඳුන්වන්නේ නියත මිසතුරු ගන්නා ලද ශාස්ත්‍රවරු. ඒ වගේම තවත් පස්පව් දාස අකුසල් කරන මෙලෝ පාලෝ අදහන්නේ නැති කුසල අකුසල් නොකරන ඒ වගේම තුනුරුවන් අදහන්නේ නැති පස්පව් දාස අකුසල් ආදී අකුසල පැත්තෙම හැසිරෙන අපාය දොරටු අරගෙන ඉන්න ඒ වගේම සුගති මඟ වහගෙන ඉන්න නිවන් මඟ අහුරාගෙන ඉන්න ඒ වගේම මිත්‍යා සංකල්පනා බහුලව ඉන්න කලගුණ නොදන්න මෞපියන් නොඅඳුනන වැඩිහිටියන් අඳුනන්නේ නැති ගරුකටවට්ටන්න ගරු නොකරන සිල්ලුතුන් ආශ්‍රය නොකරන ඒ වාගේ ගති පැවතුම් ඇති පුද්ගලයන් තමයි අසත්පුරුෂ කියලා හඳුන්වන්නේ. එවැනි අසත්පුරුෂයන් යම් කෙනෙකුට ප්‍රියයි මනාපයි නම් ඒ ඔහුගේ පිරිහීමට හේතුවක් පිරිහීමේ දොරටුවක්. මහදන සිටු පුත්‍රයාට වාගේ. මහදන සිටු පුත්‍රයා තමන්ගේ දෙමෝපියන් සතු 87 කෝටියක ධන හිමිකාරී. තමන්ගේ බිරිඳගේ පැත්තෙන් 87 කෝටියක ධන හිමි වුණා. ඒසා විශාල ධන සම්භාර ඇති වී සිටි මේ මහදන සිටු පුත්‍රයා අසත්පුරුෂයන් ආශ්‍රය කළා. අසත්පුරුෂ ආශ්‍රය නිසා වූ මත්පැනට ගිජු වුණා. සූදුවට ගිජු වුණා. විකාලයේ ඇදිවිදීමට පුරුදු වුණා. යතුන් ගැයුම් කෙලිසෙල්ලම් ආදීටම පුරුදු වුණා. අලස වුණා. පවිත්‍ර මිතුරන් ඇසුරු කරමින් කල් ගෙවුවා. අන්තිමේ සිදුවුනේ වතුරකට ලුණු දැම්මා වගේ ඒසා විශාල ධනස්කන්ධයෙන් පිරිහුණා. යටත් පිරිසෙන් ඉදුම් හිටුම් පවා නැති වුණා. ඇඳේවත පවා නැති වුණා. ඒ සියල්ල අහිමි වෙලා අසරණව අනාථව හවුහරණක් නැතුව අගුවක් මුල මැරී ගින් අපාගාමී වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සිටු පුත්‍රයා ප්‍රථම වයසේදී ධනෙ සුරක්ෂිත කරගත්තා නම් පවිත්‍ර මිතුරන්ගෙන් වෙන්වි මේ රටේ බර්ණස් නුවර අග්‍ර සිටුවරයා වෙනවා. පැවිදි වුණා නම් රහත් වෙනවා. මධ්‍යම වාසයේදීවත් මොහු නුවණින් සලකා ධනෙ ආරක්ෂා කළා නම් මධ්‍යම සිටුවරයා වෙනවා. පැවිදි වුණා නම් අනාගාමී වෙනවා. අවසාන කාලේ හරි පස්චිම වාසයේ හරි මොහු ධනෙ ආරක්ෂා කරගත්තා නම් ඔහු මේ රටේ තුන්වෙනි සිටුවරයා වෙනවා. පැවිදි වුණා නම් සෝවාන් වෙනවා. දැන් දෙලොවෙම පිළිහිලා අපාගාමෝනේ අසත්පුරුෂ ආශ්‍රය නිසා කියන එක පහදා දුන්නා. මේ වාගේ කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. අජාසස් රජතුමා පිළිහුනේ අසත්පුරුෂ දෙව්දත්තරුන් අනුගමනය කිරීමෙන්. පූර්ණ කාශ්‍යප, මක්ඛලේ ගෝසාල, අජිත කේසකම්මල, කකුද කච්චායන, සංජය බෙල්ලත්ති පුත්‍ර, නිගාඨනාථ පුත්‍ර ආදී වූ අබෞද්ධ නිසදුතු ශාස්ත්‍රෝරුන් අදහු අය ඔක්කොමගේ නරක ආදීට මේ වාගේ බැලුවාම අසත්පුරුෂ ආශ්‍රය පිරිහීමේ දොරටුව. එවැනි පුජ්‍යලයන් යම් කෙනෙක් ඇසුරු කරනවා නම් ඒ තැනත්තා පිරිහෙනවා. ඒ වගේම බුදු, පසේ බුදු, මහරහත්, කල්යාණ මිත්‍ර සත්පුරුෂෝත්තමයන්, ඒ වගේම සිල්වත්, ගුණවත්, ධනවත් උතුමන් එවැනි සත්පුරුෂයන් ප්‍රිය නොකරනවා නම් ඔහු පිරිහීමේ දොරටුවට පත් වෙලා සිටී. ඒ වගේම අසත් ධර්මයේ කියන්නේ දෙලවටත් අවයද පිණිස, පරලොවට අවද පිණිස, සුගතියට නිවනට බාධක වන දහම් පද හේවත් එවැනි අනුශාසනාවන් රුචි කරනවා නම් ඔහු පිරිහීමට පත් වෙනවා. මේ විදිහට ඒ ගාථාවෙන් අසත්පුරුෂයන් ඇසුරු කරන, සත්පුරුෂයන් පිටු දකින, අසත්පුරුෂ ධර්මයන් අනුගමනය කිරීම දෙලවෙන් පිරිහීමට, නිවනින් පිරිහීමට හේතු වෙන පරාභව හේතුවක් කියන එක මේ දේශනෙන් පහදා වදාලා. ඊළඟට දීපුත්‍රයා අවස්වාමීනි දැන් අපට දෙවෙනි පරාභව හේතුවක් අවබෝධ වුණා. ස්වාමීනි තුන්වෙනි
පිරීමේ දොරටුවක් අවසර ලැබේවා. ඒ වෙලාවේ සරුවක්ඥන් වහන්සේ තුන්වෙනි ගාථාවෙන් පිළිතුරු දුන්නා. නිද්දාශීලී සභාශීලී අනුත්ථාතාච යෝනරු අලසෝ කෝධ පඤ්ඤානෝ තම්පරා භවතු මුඛං. යම් කිසි කෙනෙක් නිතර නිදන සුළු නම් කලත වේලාවට අවදෙන්නේ උදේ ඉර පාන කන්න නැගිටින්නේ වේලාසනින් රාත්‍රී නිදා ගන්නවා නින්දටම කාලය ගෙවනවා. ඒක නිද්දාශීලී බව පිරිහීමේ දොරටුවක්. සභාශීලී යම් කෙනෙක් තමන්ගේ වැඩ කටයුතු ගැන බලන්නේ පිරිස් මැද්දට ගින් අල්ලාප සල්ලාප කතා කරමින් නිකරුණේ කාලය ගත කරනවා. ඒ සභාශීලීකම පිරිහීමේ දොරටුවක්. එවැගේම අනුත්ථාතාච කිසිම වීරිය තේජසක් නැහැ. තමන්ට අවශ්‍ය කටයුතු ගැන උත්සාහයක් නැහැ. හැම වෙලාවෙම මන්දෝත්සාහීව කටයුතු කිරීම පිරිහීමේ දොරටුවක්. අලසෝ සීතල උණුසුම බඩගින්න පිපාස එවැගේම අලුයම සංධ්‍යාව ආදී මොන හරි හේතු හිතා දිවසින් බලන්නාක් මෙන් කම්මැලිකමින් දිවස් බලමින් අලසම කාලය ගෙවනවා නම් ධනයෙන් යසසින් ඓශ්වර්යයෙන් සැපයෙන් සම්පතින් ඥාතියෙන්ගෙන් අමුදරුවන්ගෙන් ජීවිතෙන් පවා පරිහානියටපත් වෙනවා. අලසකම පිරිහීමේ දොරටුවක්. කෝධ පඤ්ඤානෝගේ නිතර කිපෙන සුළුයි. කොයි වෙලාවෙකවත් හිතේ මුරුදු බවක් නැහැ. මෛත්‍රියක් නැහැ. හැම වෙලාවෙම හැම දිනාවෙතම කිපෙන සුළු පැවැත්මෙන් ක්‍රෝධ බහුලව වාසය කිරීම පිරිහීමේ දොරටුවක්. එතකොට මේ ගාථාවෙන් පැහැදිලි වුණා නිදන සුළු බව පිරිහීමේ දොරටුවක්. එවාගෙම සභාශීලී කියන්නේ නිතර පිරිස් මැද්දේ අල්ලාප සල්ලාප කතා කරමින් කල් ගෙවීම පිරිහීමේ දොරටුවක්. වීරියක් නැතුව වීරිය තේජසක් නැතුව කටයුතු මේ වලින් පිරිහීම. එවාගෙම අලස බව පිරිහීම. එසේම ක්‍රෝධ කරන බව හැම පැත්තෙන් පිරිහීමට හේතුවක් බව ඒ තුන්වෙනි ගාථාවෙන් දේශනා කළා. ඊළඟට දීපුත්‍රය ඇසුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් අපට තුන්වෙනි පිරිහීමේ දොරටුව ආબોධ වුණා. ස්වාමීනි හතරවෙනි පිරිහීමේ දොරටුවත් අවසර ලැබේවා. ඒ සඳහා සරුවක්ඥන් වහන්සේ දේශනා කළා යෝ මාතරං වා පිතරං වා දින්නකං ගත යොබ්බනං පහෝ සන්තෝ නභරති තම් පරා භවතු මුඛං. යම් කිසි දරුවෙක් තමන් වත් පොහසත්කම් ඇතුව සැපින් ජීවත් වෙමින් තමන්ගේ වය වෘද්ධ මව්පිය දෙදෙනාට නොසලකා හරිනවා නම් පිටුපානවා නම් ඒ තැනට අනිවාර්යෙන් පිරිහීම සිද්ධ වෙනවා. මව්පියන්ගේ හදපත්ලේ තියෙන දරුවන් ගැන පුදුම විශිෂ්ට කරුණාවක් මෛත්‍රියක්. ඒසා ඒ දරුවන් යහපත් වාසනාවන්ත දරුවන් බාටපත් උනේ මව්පියන්ගේ ඒ කරුණා මෛත්‍රී ආශිර්වාදයක් අනුග්‍රහයක් නිසාමයි. ඒ බව නොසලකන දරුවන් හරියට බුදුරජාණන් වහන්සේට පිටුපෑවහා සමාන සිද්ධියක් මව්පියන් නොසලකා හැරීම. අපේ පැරණියෝ කියන්නේ gedara budun මව්පිය දෙන්න කියලා. ඒ මොකද දෙමව්පියන්ගේ පිහිටයි දරුවන්ගේ මුළු ජීවිතයට සැලසුනේ. ඒ බව නොදන්නා වගේ දෙමව්පියන්ගේ කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් බතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් නොසලකා හරිනවා නම් දෙමව්පියන්ගේ වැඩ රාජකාරී නොකර හරිනවා නම් දෙමව්පියන්ගේ ආගමික චාරිත්‍ර කුල චාරිත්‍ර පැහැර හරිනවා නම් දෙමව්පියන් සතු දේවල් නැතිනාස්ති කරනවා නම් විනාශ කරනවා නම් දෙමව්පියන් ගැන කිසිම තැකීමක් නැතිනම් ඒ දරුවේ කාන්තෙන් පිරිහීමටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ රජගහනු හිටියා ධනවත් බ්‍රාහ්මණයෙක්. ඒ බ්‍රාහ්මණයාට හිටියා පුතුම 4 දෙනෙක්. ඒ අත විවාහපත් කරලා ඒ ඉන්න අතරේ දරුවෝ කියා හිටිය අනේ තාත්තේ අපට ඔය තියෙන දේවල් බෙදා දෙන්න. දැන් තාත්තට පරිහරණය කරන්න අපහසුයි නේ අපි බලා ගන්නම් තාත්තා. ඉතින් ඇත්තට මේ දරුවෝ 4 දෙනාට තමා සතු 4 ලක්ෂයක් ධනෙ 4ට බෙදලා දුන්නා. ඉතින් ලොකු පුතා ගෙදර ගියාම පුතා මොකුත් නැහැ. පුතාගේ බිරිඳ කියනවා ලොකු පුතාට වැඩිින් දුන්නද? අනේ පියාණන්ට ලැජ්ජානි කියලා ඊළඟ කෙනා ළඟට ගියා. කොහොම 4 දෙනා ළඟට ගියාම ඒ අයගේ භාර්යාවරු මේ අහිංසක බ්‍රාහ්මණතුමාගේ හිතට වේදනාවක් ඇති කෙරෙව්වා.
අන්තිමේදී බ්‍රාහ්මණයා මගට බැස්සා. සිඟමණෙන් ජීවත් වෙන්න පටන් ගත්තා. ඔය අතරත හිතක් පහළ වුණා. සෑම දිනකට පිහිට වෙන්නේ බුදුරජාණන් වහන්සේ නිසා යන්න ඕනේ බුදුරජාණන් වහන්සේගෙන් පිහිටක් ගන්න කියලා ගියා. ගිහලා මේ ප්‍රවෘත්තිය ප්‍රකාශ කළා. ඒ වෙලාවේ සරුවක්යන් වහන්සේ මහා කරුණාවෙන් ගාථා 4ක් උගන්වුවා. මෙන්න මේක ගිහිල්ලා සභාවක තියන්න දරුවන් ඉන්න සභාවකදී. ඒ කාලේ දෙමව්පියන් නොසලකනවා නම් දරුවෝ රජුන්ගෙන් දඩුවම් විඳින්න වෙනවා. ඒ කියන්නේ දඩ ගහනවා. ඒ විදිහේ මේ අනතුරු ඇති දෙයක් තමයි දෙමාන්ට නොසලකා හැරීම. ඉතින් ඒ බව බුදුරජාණන් වහන්සේ දන්නා නිසා අර දරුවන් ඉන්න සමාගමකදී සංගමයකදී සභාවකදී මේක කියන්න කිව්වා. ඒ වෙලාව මේ දරුවන් භයටපත් වුණා. භයටපත් වෙලා ඒ ගාථා ඇහිලා ගිහිල්ලා බදාගෙන තාත්තා බදාගෙන ගෙදර කරන ගිහින් ප්‍රස්ථාන කරන්න පටන් ගත්තා. මේ වාගේ ප්‍රවෘත්ති බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ සිදු වුණා. ඉතින් ඒ දරුවන් නොසලකා හරියානම් ඒ දරුවන්ට රජුන්ගෙන් දඬුවම් ලැබෙනවා. එපමණක් නෙමෙයි සසරදී ලැබෙන දෙමව්පියන් ලැබෙනවා නම් මහා නපුරු දුර්දාන්ත එවැගේම සාහසික දෙමව්පියන් තමයි එයාට ලැබෙන්නේ. දෙමව්පියන් නොසලකා හරියානම් පරලෝකදී ලැබෙන දෙමව්පියෝ බොහෝම අකෘතඥර මහා ප්‍රතාප රජුරු වගේ තමයි. මහා ප්‍රතාප රජුරු බෝධිසත්ව කුමාරයන් වහන්සේ වයස මාස 7යි ඒ දරුවා පෙතිපෙති ගෑවන්නේ අන්තිමට ඒ බෝසතාණන් වහන්සේ ඒ දඬුවම් වින්දි. මොකක් හරි පාපයක් වුණා තමන්ගේ දෙමව්පියන්ගෙන් මේ විදිහේ ඉපතක් විඳින්න. අන්නේ වාගේ දුර්දාන්ත පුජ්‍යලයන්ගේ ආශ්‍රයයට වැටෙන සිද්ධ වෙනවා දෙමව්පියන් නොසලකා හැරීමේ. අනික් කාරණේ මෙලොව වශයෙන් ඔහු තමාට ශාප කරගන්නෙක් වේදවා. තමාටම ඒ අනතුරු විඳින්න සිදු වෙනවා මේ ජීවිතේ. සසරදී ඉතින් අපාගාමීලා බොහෝ විඳින්න සිදු වෙනවා. නිසා gedara බුදුන්ද නොසලකුවා වාගේ තමයි දෙමාම්පියන් නොසලකා හැරීම. ඒ පිළිහිමේ දොරටුවක්. ඊළඟට මේ දීපුත්‍රයා සඳහන් කළා ස්වාමීනි දැන් අපට 4 වෙනි පිළිහිමේ දොරටුව අවබෝධ වුණා. ස්වාමීනි 5 වෙනි පිළිහිමේ දොරටුවත් අවසර ලැබේවා. ඊළඟට දේශනා කළා යෝ බ්‍රාහ්මණං වා සමණං වා අඤ්ඤං වාපි වනිබ්බකං මුසාවාදේන වංචේති තම්පරා භවතෝ මුඛං යම් කිසි කෙනෙක් කෙලස් බහා තබූ අර්ථයෙන් බ්‍රාහ්මණ නම් වූ රහතන් වහන්සේලාට එවාගෙම කෙලස් සමනය කරමින් සිටින පැවිදි උතුමන් වහන්සේලාට එවාගෙම දුගී මංගේ අසරණ අනාථාදීන්ට බොරු කියා රවටවනවා නම් ඒක පිරිහීමේ දොරටුවක්. ඒ ඇත්ත දෙලෙවෙම පිරිහීමටපත් වෙනවා කියන එක පහදා දුන්නා. එතන බ්‍රාහ්මණ නමින් මෙතන හඳුන්වන්නේ බ්‍රාහ්මණ වංශිකයන් ගැන නෙමෙයි. බ්‍රාහ්මණ කියනවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට. කෙලස් බහා තබූ අර්ථයෙන් බාහිත පාපෝති බ්‍රාහ්මනෝ කියලා සඳහන් වෙන්නේ කෙලස් බහා තබුවා. සියලු කෙලස් නැසුවා. එවැනි නික්ලේශ උතුමන්යි මෙතන බ්‍රාහ්මණ කියන්නේ. එවැගේම සමණං කියන වචනේ කොටස් දෙකම ගැලෙනවා. සමණං කියන්නේ නික්ලේශී බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සහ ඒ ශ්‍රමණ භාවයේ සඳහා නැත්නම් කෙලෙස් නැති කිරීම සඳහා පිළිවෙත් පුරන උතුමන් සමණ කියන වචنين ප්‍රකාශ වෙනවා. ඒ වගේම වනිබ්බක කියන්නේ සිඟාගෙන ජීවත් වෙන අසරණයන්, දුගියන්, වගේම අසරණයන්. එවැනි කෙනෙකු සම්මුඛ වෙලාවේ ඒ ඇයට සමාජයේ ඇතිනම් යමක් දෙන්න තියෙද්දි දෙන්න නැtei කියලා කියනවා නම් හරි. අහවල් දෙය දෙන්නම් කියලා නොදීනවා නම් හරි. ඒ වාගේ අවස්ථාවක් සිදු වෙනවා නම් බොරුවෙන් රවටනවා නම් ඒක තමන්ගේ දෙලොවම පිරිහීමට හේතු වෙන පරාභව ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ කවදාකවත් සිල්ලුතුන් ගුණවතුන් පැවතීමෙන් වැළකී යුතුයි කියලා. ඒ මොක් නිසාද? ඒක තමන් රවට්ටා ගැනීමක්. සිල්ලුතුන් රැවටිය යුතු අය නෙමෙයි. සිල්ලුතුන් කියන්නේ අවංක පිරිසක්. ඒ අවංක පිරිස බොරුවෙන් රවට්ටන්න ගියොත් සසර ගමනේදී හැමදාම තමන් බොරුකාරයෙක් වෙනවා. කිසි කෙනෙක් උ නොපිළගන්නෙක් බාටපත් වෙනවා. එපමණක් නෙමෙයි සසරදී සිල්වත් ගුණවත් ඇසුරක් කල්ප ගණනාවකින්වත් නොලැබෙන්න ඒක හේතුවක් වෙනවා. මේක නිසා සිල්ලුතුන් ගුණවතුන් බුදුපසේ බුදුමහරහත් උතුමන් රැවටීමෙන් වැළකී යුතු වෙනවා. ඒ වගේම
අසරණ අනාථයන් පවා නරවටා ඒ ඇයට දෙන්න පුළුවන් තියෙනවා නම් ඒ සලකලා ඔවුන්ගේ හිතට සැනසෙල්ලක් දීම උතුම් ඥානවන්තකම. ඊළඟට මේ දියපුත්‍රයා ස්වාමීනි දැන් අපට පස්වෙනි පරාභව හේතුවක් තේරුණා. ස්වාමීනි හයවෙනි පිරිහීමේ දොරටු අපට අවසර ලැබේවා. පහෝත විත්තෝ පුරිසෝ සහිරඤ්ඤෝ සබෝජලෝ ඒකෝ භුඤ්ජති සාදුනි තං පරාභවතු මුඛං. ඒ කියන්නේ බොහෝ සම්පත් තියෙනවා යම් කෙනෙකුට. පහෝත විත්තෝ කියන බොහෝම ධන සම්පත් තියෙනවා. ඒ වගේම බොහෝ භෝග සම්පත් තියෙනවා. මේ විදිහට ධන ධාන්‍ය සංරිදී මුතුමැණික් ආදී සාර ධනය මේවා තියෙනවා. ඒ වගේම කෑම බීම ඇඳුම් පැළඳුම් හැම සම්පත්තියක් තියෙනවා. නමුත් තමාගේ ජීවිතය සඳහා රස මියුරු භෝජන සම්පාදනය කරගෙන gedara බිරිඳට වටනොදී හැංගිලා අනුභව කරනවා. දූ දරුවන්ට නෑ, බිරිඳට නෑ, ඒ වගේම සේවක සේවිකාවන්ට ඉතිමිතුරන් දෙන්නෙත් නෑ, පෙන්වන්නෙත් නෑ, කියන්නෙත් නෑ. ඒ වාගේ රස මියුරු භෝජන Taman තනියෙන් පරිභෝග කරනවා නම් ධනවත් පුද්ගලයෙක් ඒක ඔහුගේ පරිහානියට හේතුවක් වෙනවා. එතකොට මෙහිදී සඳහන් වෙන්නේ සැබවින්ම ධන ධාන්‍ය අසීතුරු සැප සම්පත් තියෙන කෙනෙක් ਸਰව සාධාරණ හැමදෙනාට සැලකිය යුතු බවයි. එසේ නොසලකනවා නම් ඔහුගේ පිරිහීමට හේතු වෙනවා. ඔහු කිසි කෙනෙක් ප්‍රිය නොකරන කෙනෙක් බාටපත් වෙනවා. ඔහු මසුරු මලෙන් ගැවසුණු අර මච්චරේ කෝසේ සිටුවරයා වාගේ ඉල්ලීසේ සිටුවරයා වාගේ අනුන්ට අප්‍රියමනාප පුජ්‍යලෙක් වෙනවා. සමහර විට අපාගාමී වෙනවා. පෙර ජාතියක මහා දල සිටුවරේ පසේ බුදු කෙනෙකුන් වහන්සේ තමන්ගේ ජේ ඉදිරියෙන් යනකොට තමන් ගෙදරින් බැහැර යන මොහොතේ මුණ ගැහිලා කිව්වා ගෙදර සිටු දේවියට මේ හාමුදුරන් වහන්සේට මොනවද දෙන්න කියලා. ඒ සිටු දේවිය කවදාත් පරිත්‍යාගශීලී. නමුත් මේ සිටුවරයාගෙන් කවදාකවත් අවසර ලැබෙන්නේ නැහැ සිඟන්නෙකුටවත් යමක් දෙන්න. එදා මේ වචන ලැබිච්ච නිසා සිටු දේවිය මොකද කළේ? පසේ බුදුරජාන් වහන්සේ ගෙදරට වැඩම කරවාගෙන හොඳින් ආසන පනවලා වඩා හිඳවලා දාන හොඳින් සකස් කළා. බොහෝම ප්‍රණීතව සකස් කළා. ප්‍රණීතව සකස් කරන්නේ ටික වේලාවක් ගත වෙනවානේ. එසේ සකස් කරලා පාත්‍රයේ පිරෙන දානේ පූජා කළ වැඳලා පසේ බුදුරජාන් වහන්සේ පිටත් වුණා. ටික දරුවක් යනකොට මේ සිටුවරයා ගෙදර ආපහු එද්දී මුණ ගැහුණා. මුණ ගැහිච්ච වෙලාවේ පාත්‍රයට එබිලා බැලුවා. බැලුවා බොහෝම ප්‍රණීත දානයක්. හිත නරක් වුණා. අනේ මොකදද මේ නිකං කාලා ජීවත් වෙන නැත්නම් මෙච්චර ප්‍රණීතව දෙන්නේ? අපේ ගෙදර වැඩ කරන්නෙකුට මේක දුන්නා නම් අපට වැඩියෙන් වැඩ කරලා දෙනවනේ කියලා හිත අප්‍රසාදයටපත් කරගත්තා. මේ අවස්ථාවේදී ඔහු යමක් දෙන්න කියපු වචන නිසා ආත්ම භාව 7ක් දිව්‍ය ලෝක උපන්න අල්පේශාක්‍යව. නැවත ආත්ම භාව 7ක් මනෝ උපන්න මහ සිටු සම්පත් ඇතුව. කවදාකවත් කුස පිරෙන්න කෑමක් ගන්නෑ. ප්‍රණීත කෑමක් ගන්නෑ. ඒ වගේම ඇඟට වටිනා ඇඳුමක් අඳින්නේ නැහැ. ඒ වගේම සැපදායක ආසනයක වාඩි වෙන්නේ නැහැ. සැපදායක යාන වාහනයක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම හැමදාම මසුරු මලෙන් ගැවසීගෙන හිටියා. කවදාකවත් කිසි කෙනෙකුට සතපහක දෙයක් දෙන්නේ නැහැ. අන්තිමේදී ඔහුට දරුවක් නැතුව මැරිලා ගිහින් රෝරුවකින් නරකේ උපන්නා. කවුරෝදාරති. ඉතින් මේ ධන සම්භාර සියල්ලම කොසල් මහ රජුගේ රජාවාසයට ගන්න සිද්ධ වුණා. මේ ප්‍රවෘත්තිය රජුගේ බුදුරජාන් වහන්සේට කිව්වාම බුදුරජාන් වහන්සේ දේශනා කළා මෙන්න එතනත්තාගේ හිතේ තිබෙච්ච අර අප්‍රසාදයේ නිසා සිදුවුණු විපාකයක් කියලා. එතකොට එතන සලහන් උනේ අර සිල්ලුතුන්ද ගුණවතුන්ද නොසලකීමේ පාපයයි. නොසලකීමේ පාපය නිසා අන්තිමේදී මේසා විශාල සම්පත් ඇතුව හිටියත් දුගී දුප්පතේ කැටිර ජීවත් වෙන අපාගාමී වුණා. මේ වාගේ සිල්වත් ගුණවත් උතුමන්ද නොසලකීමත් විපාක හේතුවක් වෙනවා. ඒ වගේම අර තමා සතු ධන ධාන්‍ය වස්තු සම්භාර තියෙද්දී එකලාව අනුභව කිරීමත් තමාට අහිත කර පිණිස පවතිනවා. හැබැයි කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුණා නම් ඔහු යහමඟට හැරෙන්න පුළුවන්. බුද්ධ කාලයේ මච්චරේ කෝසේ සිටුවරයා වගේ. මච්චරේ කෝසේ සිටුවරයාත් මේ වගේම මසුරු මල ඇති කෙනෙක්. කවදාකවත් රසට කෑමක් ගන්න,
හොඳට අඳින්නේ නැහැ. හොඳ යාන වාහන පාවිච්චි කරන්නේ, හොඳ කුඩයක් හොඳ පාවාහනක් පාවිච්චි කරන්නේ, ගෙදර කිසිම රසමීරු ආහාරයක්වත් සම්පාදනය කරන්නේ නැහැ. එක දවසක් රාජසේවයට යනකොට එක්තරා මිනිස්සු සුරාපානය කරලා කැවුම් කනවා දැක්කා. මේ මිනිස්යාට තද ආසාවක් ආවා කැවුම් කන්න. ඒ මිනිස්යා ගෙදර ගිහිල්ලා ඇඳේ වැතිරගත්ත කාටවත් නොකිය. සිටු දෙවියන් මොකද අසනීපද? අහන්නේ කතා නැහැ. ආයේ නැවත අහනකොට කිව්වා ඉතින් මගේ තියෙන දේවල් ඔබ දන්නේ නැහැනේ කියලා. ඉතින් කිව්වා මොනවද? මට කැවුම් කන්න ආසයි. ඉතින් අපි මං නම් මේ මුළු ගමටම හදන්නද කැවුම්? මොකටද ගමට හදන්නේ? එහෙනම් ගෙදරට ගන්නද? ඒත් එපා. එහෙනම් අපි දෙන්නට ඔබට මොකටද මට නෙවෝන. ඉතින් ඒට අවශ්‍ය දේවල් අරගෙන මේ සිටු දේවිය අර සිටුවරයත් එක්ක ගියා මතු මහන්තලාවට. මොකද මේ කැවුම් මේ ඉදෙනකොට සුවඳ විහිදෙනවානේ. අනිත් පැර නොදැනින්න. ඉතින් මතු මහන්තලාවට ගිහිල්ලා කැවුම් ටික උයන වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසින් දැකලා මුගලන් මහ රහතන් වහන්සේ නියම කළා මේ මච්චරිය කෝර්තේ සිටුවරයා দমনය කරලා එන්න කියලා. මුගලන් මහ රහතන් වහන්සේ වැඩියාර සීනඳුරු කවලම සහස්සක් මං කරමින් පෙනී හිටියා. එතකොට මේ මිනිස්යාට බලවත්ම තරහක් ආවා. මෙතෙන් දැක්කාන් මේ පැවිද්දෙක් කියලා. ඒ වෙලාවේදී මේ රහතන් වහන්සේ මොකද කෙරේ? දුන් දාන්න පටන් ගත්තා. ඉතින් මේ සිටුවරයා බය වුණා ගිනි දාල්වයි කියලා. කිව්වා මේ වික්ෂේ හාමුදුරන් වහන්සේට කුඩා කැවුමක් හදලා යවමු කියලා. ඉතින් කුඩා කැවුම හදන්න යනකොට ඒක ලොකු වෙනවා. අන්තිමේදී කමක් නැහැ තියෙන එකක් දෙමු කියලා. මෙයා වෙන් කරන්න බැලුවා වෙන් කරන්න බෑ. ඊට පස්සේ මොකද කෙරේ? අර මච්චරේ කෝසිය සිටුවරයාට බලවත්ම හිතේ වේදනාවක් ආව මෙතෙන්දත් ඇවිල්ලා මේක කරගන්න බැරි වුණා කියලා ඔක්කොම දෙමු කිව්වා. ඊට පස්සේ රහතන් වහන්සේ ප්‍රකාශ කළා සිටුවරයේ මට නෙමෙයි. මේ අවශ්‍ය වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ සංඝයාට. එනිසා ඔබ සූදානම් වෙන්න ජේතවනාරාමයට යන්න. දැන් මේ ඉන්න රජගහනුවර ජේතවනාරාමයේ දුම් 45ක් දුරයි. නමුත් මුගලන් මහ රහතන් වහන්සේ කියා හිටියා ඔබ ලෑස්ති වෙන්න. ඔබේ ගෙමිදුලට ජේතවනාරාමයේ ළඟ වෙයි කිව්වා. ඇත්තටම මිදුලට බැස්සා මෙන්න ජේතවනාරාමයේ ළඟයි. ගිහින් මේ කැවුම් බුදුරජාණන් වහන්සේ අතුළු සංඝයාට පූජා කළා. ඊළඟට එනේන හැමෝටම බෙදා දුන්නා. ගන්න එක පිළිරෙනවා. අන්තිමේදී දෙන්නත් හොඳට අනුභව කළා. අන්තිමේදී ඇහුවා මේක ඉවර වෙන්නේ නැහනේ. එහෙනම් මුණින් අතට හරවන්න කිව්වා. අන්තිමේ එක මුණින් අතට හැරෙව්වහම අවසන් වුණා. එදා බුදුබණ අහලා මේ සිටුවරයයි සිටු දේවිය දෙන්නම සෝවාන් ඵලයටදපත් වුණා. මේ සිදුවීම අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ. ඉතින් ඒ වෙලාවේ ඔහු අර බොහෝ සම්පත් ඇති විඳගෙන තනියම රසමියුරු භෝජන වන්දන්න හැදුව නමුත් සසර පිනක් තිබුණා. නමුත් හැමෝටම වාගේ පිනක් ලැබෙනවා කියන්නේ බෑනේ. එනිසා රසමියුරු භෝජන එකලාපාදී පාවිච්චි කිරීම පිරිහීමේ දොරටුවක් අනුන්ගේ විශ්වාසයේ කැඩෙන අනුන් පිළිකුල් කරන සිද්ධියක්. එනිසා සංග්‍රහශීලී වීම හැමදාම දියුණුවට හේතුවක් වෙනවා. ඊළඟට දීපුත්‍රය අසාසිටිය ස්වාමීනි 6 වෙනි පිරිහීමේ හේතුව දැන් අප අවබෝධ කරගත්තා. 7 වෙනි පිරිහීමේ දොරටුවත් අපට අවශ්‍ය ලැබේවා. ඒ වෙලාවේ දේශනා කළා ජාති තද්දෝ ධන තද්දෝ ගොත්ත තද්දෝ ච යෝනරෝ සංඥාතින් අතිමඤ්ඤේති තම්පරා භවතු මුඛං. යම් කිසි කෙනෙක් ඉන්නවා තමන්ගේ ජාති නිසා මත් වෙනවා. තමන්ගේ ධනය නිසා මත් වෙනවා. තමන්ගේ පෙළපත නිසා මත් වෙනවා. එසේ මත් වෙලා තමන්ගේ ඥාතීන් හෙලා දකිනවා. පහත් කොට සැලකනවා. නොසලකා හරිනවා. අගෞරව කරනවා. එනම් ඔහු දෙලොවෙම පිරිහෙන කුජලයක් බවට පත් වෙනවා කියන එකේ ගාථාවේ තේරුම. ඒතකොට එතින්දි සඳහන් උනේ ජාතිය තමන්ගේ ජාති නිසා අපි සිංහල ජාතිය කියලා අපි කියනවා. ඒකෙන් මත් වෙන්න අවශ්‍ය නැහැ. අපි ආර්ය ජාති කියලා හිතෙනවා මත් වෙන්න අවශ්‍ය නැහැ. එක එක ජාති නාම ගම් කියමින් මත් වෙන්න අවශ්‍ය නැහැ.
අර බුරුම රටේ ඉන්න පරෝනිම වංශක්කාරයෝ යැත්තන්ද කියනවා මෝන් ජාතිකයෝ කියලා. කවුරු හරි කියම් අපි මෝන් කියලා. ඒ මොකද අර වංශවත්කම හිතට අරගෙන. ඒ වාගේ තමන්ගේ ජාතිය මේ හිතට අරගෙන ඒ මත්තුනොත් එන ඒක පිරිහීමට හේතුවක් වෙනවා. අනික තමන්ගේ ධනය කියන එක හැමදාම එක වාගේ තියෙන්නේ. ධනෙ පිරියනවා. ඒ නිසා ධනෙ නිසා මත්තුනොත් එන ඔහු නිර්දනයක් වෙනවා. ඔහු පිරිහීමටපත් වෙනවා. අනික ගෝත්‍රය තමන්ගේ වංශයේ පෙළපත මුල් කොටගෙන මත්තුනොත් මේක පිරිහීමට හේතු වෙනවා. ඔය මොනම කාරණයක් හරි හිතට අරගෙන තමන්ගේ මව්පස පියපස ඥාතීන් හෙලා දකිනවා නම් ඒගොල්ලොන පිටුපානවා නම් ඒගොල්ලොන අගෞරව කරනවා නම් ඒක තමන්ගේ පිරිහීමට හේතුවක් වෙනවා. නිසා ඥාතිත්වයේ මනලින් ආරක්ෂා කිරීමත් අවශ්‍යයි. ධනයෙන් වංශයෙන් ජාතියෙන් මත් නොවී සිටීම අවශ්‍යයි කියන එක පහදා දෙමින් ඒ හත්වෙනි පිරිහීමේ දොරටුව දේශනා කළා. දීපුත්‍රය ඇසුවා ස්වාමීනි දැන් අපට හත්වෙනි පිරිහීමේ දොරටුව අවබෝධ වුණා. ස්වාමීනි අපට අටවෙනි පිරිහීමේ දොරටුවක් අවසන් ලැබේවා. ඒකට සරුවක්යන් වහන්සේ මෙහෙම දේශනා කළා. ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ච යෝනරෝ ලද්ධං විනාශේති තම්පරා භවතු මුඛං. යම්කිසි පුජ්‍යලේ ස්ත්‍රී ධූර්ත වේනවා. ඒ කියන්නේ පරදාර සේවනයේ ලොල් වේනවා. වෛශා සේවනයේ ලොල් වේනවා. සුරා දුත්තෝ සුරාපානයේ ලොල් වේනවා. අක්ක දුත්තෝ සූදුවට ලොල් වේනවා. මේ කියන්නේ පිරිහීමේ දොරටු තුනෙන් එකකතරේ ලොල් වුණා නම් ලද්ධං විනාශේති ලැබුණු සෑම සම්පත්තියක් විනාශයට යනවා පිරිහෙනවා. මේක පිරිහීමේ දොරටුවක්. එතකොට මේදී සඳහන් වුණේ ස්ත්‍රී ධූර්ත භාවයේ කායික සුවයෙන් කියන්නේ නිරෝගී සුවයෙන්ද පිරිහෙනවා. ස්ත්‍රී ධූර්ත කර්මයේ යෙදෙන පුජ්‍යලයා කාශස්වාස ආදී භයානක රෝගයන්ටපත් වෙලා අද කාලේ තියෙන ඒඩ්ස් වැනි රෝගයන්ටපත් වෙලා විනාශයටපත් වෙනවා. ඒ වගේම සුරාදුත්තු සුරාපානය නිසා තමන්ගේ පින්කල් ලබාගත් මේ පුණ්‍යවන්ත ජීවිතේ පිටින්ම විනාශ වෙනවා. liver එක දිය වෙලා යනවා, පෙනහැල දිය වෙලා යනවා, අක්මාව දිය වෙනවා, කියන්නේ වකුගඩු දිය වෙනවා. මේ රෝගාබාධයන්ටපත් වෙනවා. ඒ වගේම තවත් අස්පනා අපිට ධනෙ පිරිහෙනවා. ඒ වගේම බය ලැජ්ජා නැති වෙනවා. එසේම අනුන්ගේ නිന്ദා අපහාස යන ලක් වෙනවා, නුවණ පිරිහෙනවා, මෙලවෙන් පිරිහෙනවා, පරලොවෙන් පිරිහෙනවා. අනික සූදු ක්‍රීඩාව. සූදුවට අබ්බැහි වීම නිසා අනිවාර්යයෙන් අර වතුරට දාපු ලුණු වාගේ තමාසන්තක දේවල් සියන්න විනාශ වෙනවා. සූදු ක්‍රීඩාව කරන්න Taman ජයගත්තොත් වෛරක්කාරයන් ඇති වෙනවා. ඒ වෛරක්කාරයන්ගෙන් ජීවිතේ පවා නැති වෙන්න පුළුවන්. Taman පෙරදුනොත් ධනය යනුව ශෝකාන්විත වෙනවා. ඒ වගේම අස්පනා හිතෙම ධනය හානි වෙනවා. හිතමිතුරන්ගෙන් දෝෂාරෝපණයන්ද ලක් වෙනවා. හිතමිතුරන් කොන් කරනවා. ඒ වගේම ආවාහ විවාහ කටයුතු වලදී ඔහු කොන් වෙනවා. ඔහු කිසි කෙනෙකු ආවාහ විවාහ කටයුතු සඳහා සහභාගී කරවා ගන්න එවැනි මේ සූදුවට බැහැ වුණු කෙනෙකුට අමුදොරවම් පෝෂය කරන්න ශක්තිය නැහැ කියලා. මේ වාගේ ආදීනව රැසගතව මුණ පාන්න සිදු වෙනවා. නිසා දෙලොවම පිළිහෙනවා. ලද්දන් විනාශේති. ඒ කියන කාරණා හේතුකට මොකද සිද්ධ වෙන්නේ? ලැබුණු සියල්ලම විනාශ භාගයටපත් වෙනවා. අර පෙර ජාතියක මහා ධනවත් සිටුරු 4 දෙනෙක්. ඒවට කරන්න දෙයක් නැහැ වස්තු සම්භාරයට. එක්කෙනෙක්වත් හොඳට කාලා බීලා සන්තෝෂෙන් ඉඳිමු. එක්කෙනෙක් කිව්වා අපි කෙලිසෙල්ලම් වලට මේක වියදම් කරමු. එක්කෙනෙක් කිව්වා ඊට වඩා හොඳයිනේ. මුදල් වලින් කරන්න බැරි වැඩක් නැහැනේ. අපි පරදාර සේවනයට යෙදෙමු. අන්තිමේ ඒ පාපක්‍රියාව කළා මෙච්චර සිදු සම්පත් පිරිහිලා ගියලා ලෝකමු නරකේ උපන්නා. ලෝකමු නරක කියන මහා භයානක ලෝධියේ තියෙන නරකාදිය. ඒක ඉහළින් පහළ කෙළවරට යනවලු අවුරුදු 30000ක්. පහළ ඉඳලා උඩට එන්න අවුරුදු 30000ක් යනවා. කොහොම අවුරුදු 60000කින් පස්සේ මේ 4 දෙනා මූණට මූණ සම්මුඛ වුණා.
ඒ වෙලාවේ 4 දෙනාම තමන්ගේ දුක් ගැනවිල කියන්න හදනකොට අකුරු එක එකයි කියුනේ. දූසනෝසෝ කියලා. ඕකත් අහලා කුසල රජුරෝ බාරලා යාගයක් කරන්නක් ගියානේ. පස්සේ බුදුරජාණන් වහන්සේ අන්තන් ඒ යාගයෙන් අතමුදවලා කොට බණ කියලා ඉක්මවලා දුන්නා. ඉතින් මේ වාගේ සිදුවීම් වලින් පේනවා ස්ත්‍රී ධූර්තකම මහා භයානක පාපයක්. එයත් කවද ගොඩ එනවාද? ඒ වගේම සුරා ධූර්තකම ඒකත් වඩා භයානකයි. නරකාදී තිරිසන් අපාය අනන්ත දුක් විඳලා යම් කලක මනුලොවට ආවනම් උපනුම් පන්තන මන්ද බුද්ධික වෙනවා, උමතු වෙනවා. තවත් අන්ධ ගොළු බිහිරි ආදී අභවිතාවයන්ටපත් වෙනවා. එකවරක් නේ අනන්ත වාරවල. ඒ වගේම සූදුවත් ඒ තරම් අන්තරාදායකයි. මේ සායෙන් වැළකීම යුතුයි කියන එක මේ පරාභව සූත්‍රයේ ඒ ගාථාවෙන් පහදා වදාලා. ඊළඟට මේ දීපුත්‍රය ස්වාමීනි දැන් අපට 8 වෙනි පිරිහීමේ දොරටුවක් අවබෝධ වුණා. ස්වාමීන් 9 වෙනි පිරිහීමේ දොරටුව අපට අවසර ලැබේවා. ඒකට සරුවක්ඥන් වහන්සේ මෙහිම දේශනා කළා. සේහි දාරේහි සන්තුට්ඨෝ වේසියාසු පදිස්සති දිස්සති පරදාරේසු තම්පරා භවතු මුකං. යම්කිසි විවාහපත් වූ මිනිසෙක් තමන්ගේ ස්වකීය භාර්යාව හැර පරදාර සේවනයේට හරි වෛශ්‍යා සේවනයට යනවා නම් ඔහු ඒකාන්තයෙන් පරිහානියටපත් වෙනවා. පරිහානියටපත් වෙනවා අර මුලින් සඳහන් කළා වගේම නානා ප්‍රකාර රෝගාබාධයන්ටපත් වෙනවා. අපකීර්තියටපත් වෙනවා. රජදරුවන්ගෙන් දඬුවම් පවාමින් ඉන්න වෙනවා. චත්තාරි ථානානි නරෝ පමත්තෝ ආපජ්ජති පරදාරූප සේවි. ඔය වගේ ගාථාවෙන් සඳහන් වෙනවා. ඒ පරදාර කර්මයේ කරන එක නම් මහා භයානක විපාක 4කට මුණ පාණ්ඩ වෙනවා. අපුඤ්ඤ ලාභෝ නනිකාම සෙය්‍යං නින්දං තතියං නිර්යං චතුත්තං. මහා පාපයක් අත්කරගත්ත වෙනවා. ඒ වගේම නින්දාවටපත් වෙනවා. කැමැතිසේ නිදාගැනීමේ සැපේ නැති වෙනවා. කෙලවර අපාගාමී නරකාදී. මේ වාගේ දුක්ඛ ජීවිතයන්ටපත් වෙන්න හේතු වෙන බව සරුවක්ඥන් වහන්සේ දේශනා කළා තියෙනවා. එනිසා එවැනි පාපය පිරිහීමේ හේතුවක් බැවින් එන් වැළකී යුතුයි කියන එක 9 වෙනි පරාභව ධර්මයේ හැටියට පාදා දුන්නා. ඊළඟට දේශනා කළ 10 වෙනි කාණේ ඒ දීපුත්‍රය ස්වාමීන් අපට 9 වෙනි පිරිහීමේ දොරටුව ආબોධ වුණා. 10 වෙනි පිරිහීමේ දොරටුව අවසන් ලැබේවා. ඒ වෙලාව දේශනා කළා අතීත යොබ්බුනෝ පෝසු ආනේති තිම්බරුත් තනින් තස්සා ඉස්සා නසුපති තම්පරා භවතු මුකං. තරුණ වේ ඉක්මවා ගිය මැදි වයසේ මහලු වයසේ ඉන්න පුරුෂයෙක් තරුණ වේ ඉන්න ඒ කියන්නේ තිබිරි පළවැනි පියවරු ඇති බොහෝම තරුණ යේ සිටින කුල කාන්තාවක් දරියක් සරණ පාවා ගත්තොත් ඇය තරුණ පුරුෂයෙක් පතයි කියන බලවත් මේ ඊර්ෂ්‍යාවෙන් ප්‍රයදාව නිදා නොගෙන මහලු පුජ්‍යලයා හැවෙනවා. එතකොට සිදු වෙන්නේ උට නිදේශ පෙරෙන්නේ නැති වෙනවා. තමන්ගේ භාර්යාවගෙන පිරිහෙනවා. භාර්යාව පිළිකුල් කරනවා. ඒ වගේම භාර්යාව ඒ පුජ්‍යලයා කෙරෙහි අවිශ්වාසවන්ත වෙනවා. එයින් අන්‍යෝන්‍යයන් විරෝධතාවය ඇති වෙලා ඒ පෞල් ජීවිතයේ අවුල් බාටපත් වෙලා කඩ වෙලා යන්නත් පුළුවන්. එනිසා ඔහු දෙලොවම පිරිහීමටපත් වෙනවා කියන එක මේ දේශනාවෙන් පහදා දුන්නා. එතන සඳහන් වෙන්නේ ආවා විවාහ කටයුත්තක් කරගන්නනොට සමාන වයසක අය එක්ක. ඒ වගේම සමාන ජාති, සමාන කුල ගෝත්‍ර, ඒ වගේම සමාන අදහස් ඇති අය එක්ක. එහෙම නැත්නම් මේ ජීවිතයේ එකලාව ජීවත් වුණාට වඩා මහ වදයක් වෙන්නද පුළුවන්. නිසා සරුවක්ඥන් වහන්සේ ඒක පහදා දුන්න සමාන වයස ඇති අය පමණක් ආවා විවාහ කටයුතු වලින් තෘප්තියටපත් විය යුතු බව. දාර ජූජක බ්‍රාහ්මණයාට සිද්ධ වුණෙත් ඒකනේ. අන්තිමේදී ඔහු මහත් ව්‍යසනයටපත් වුණානේ මේ තරුණ කාන්තාවක් ලැබීම නිසා. ඒ නිසා සෑම මේ පුජ්‍යලයක විසින් මේ ගැන සලකා බැලිය යුතුයි කියන එක මේ 10 වෙනි පරිහානිකර ධර්මයේ හැටියට පහදා දුන්නා. ඊළඟට මේ දීපුත්‍රය ස්වාමීන් දැන් අපට 10 වෙනි පිරිහීමේ දොරටුවක් පැහැදිලි. ස්වාමීන් 11 වෙනි පිරිහීමේ දොරටුව අවසන් ලැබේවා. ඉත්ති සොණ්ඩින් විකිරණින් පුරුෂං වාපි තාදිසං ඉස්සර යස්මින් තාපේති තම්පරා භවතු මුකං. මේ ගාථාවෙන් දේශනා කළ 11 වෙනි පිරිහීමේ හේතුව. ඉත්ති සොණ්ඩින් විකිරණිය
සොණ්ඩින් කියන්නේ මස් මාංශ වලට හා සුරාවට ගිජු වූ ස්ත්‍රියක්. එහෙම නැත්නම් එවැනි පුරුෂයෙක්. ඉස්සරියස්මින් ථාපේති. උසස් තැනක තියෙනවා. යම්කිසි පාලකයෙක් හැටියට, භාරකාරයෙක් හැටියට, භාණ්ඩාගාරිකයෙක් හැටියට වගේ කියුතු ඨානාන්තරයකට තිව්වොත් එහෙම ඒක පිරිහීමේ දොරටුවක් වෙනවා. ඒ කියන්නේ මාංශ ගිජු, මාංශ රස කෙරෙහිම ලොල්ලු, එවැගේම සුරාවට ගිජු පුජ්‍යලයන් නිතරම ලලිහිරුවන් වාගේ තමන්ගේ ධනෙ විසුරුවා හරිනවා. නැත්තම් පිරිහලා ගන්නවා. අපතේ හරිනවා. අර පරිස්සමෙන් තොර වෙනවා. එනිසා එවැනි පුජ්‍යලයෙකු යම්කිසි වගකියුතු තනතුරකටපත් කරනවා නම් ඒක ඒ පත් කරන තැනැත්තාගේ විනාශයට පිරිහීමට හේතු වෙනවා. ඒසා පුජ්‍යලයන්ගේ தත්ත්වයේ තෙරුම්ගෙන ඒ පුජ්‍යලයන් ඒ සුදුසු තනතුරටපත් කළ යුතුයි කියන එකයි ඒ ගාථාවේ අදහස. මහා බෝසතාණන් වහන්සේ කිසිදක් තියෙනවා පුජ්‍යලයන් පිළිබඳව සියල්ල සොයලා බලනවා. සොයලා බලලා මේ පුජ්‍යලයා මේට සුදුසුයි, මේ පුජ්‍යලයා මේට සුදුසුයි කියලා සුදුසු පුජ්‍යලයන් ඒ කටයුතු යොදවනවා. ඒක බෝසතාණන් වහන්සේ පුරුදු කරපිතා වැදගත් චාරිත්‍රයක්. එහෙම නැතුව අර වාගේ සුරාවට, සූදුවට, මාංශ රසයට ගිජුණු පුජ්‍යලයන් යම් උසස් තනතුරට පත් කළා නම් තමන්වත් අනුන්වත් හැම දෙයකම පරිහානියට හේතුවක් වෙන බව ඒ 11 වෙනි ගාථාවෙන් දේශනා කළා. ඊළඟට දීපුත්‍රය ඇසුවා ස්වාමීනි 11 වෙනි පිරිහීමේ දොරටුව අපට පැහැදිලි. නිසා අනුකම්පාවෙන් 12 වෙනි පිරිහීමේ දොරටුවක් අවශ්‍ය ලැබේවා. ඒකට මෙහෙම දේශනා කළා. අප්ප භෝගෝ මහා තන්හෝ කප්පියේ ජායති කුලේ සෝධ රජ්ජම් පත්ථයති සම්පරා භවතු මුඛං. භෝග සම්පත් අඩු. ඒ වගේම මහා තණ්හාව ඇති පුජ්‍යලේ කුසක් තැනක උපදිනවා. කොට භෝග සම්පත් නැහැ. නමුත් මහා තණ්හාවෙන් බරිතයි. එවැනි පුජ්‍යලේකු රාජ්‍ය පතනවන, නායකත්වයේ පතනවන අද කාලේ රාජ්‍ය වශයෙන් තියෙන යම් නායකත්වේනි එවැනි තත්ත්වයක් පතනවනම් ඒක මුළු රටේම මුළු ජනපදයේම පරිහානියට හේතුවක් වෙනවා කියන එක ඒ 12 වෙනි ගාථාවෙන් දේශනා කළා. ඒ කියන්නේ භෝග සම්පත් අඩු නම් ඕට රටක් කරන්න, ජනපදයක් පාලනය කරන්න, නායකත්වයක් දරන්න පහසුකම් ලැබෙන්නේ නැහැ. ਉਹ අසරණියෙක්, ਉਹ ඉඟන්නේ. ਉਹ මහා තණ්හා බරිත කෙනෙක් නිසා අනුන් සතු දෙයට හැරගන්නෙක් බාටපත් වෙනවා. අනුන් හිංසා පීඩා කළා හරි අනුන් සතු දේ තමන් සතු කර ගැනීමට බලන පුජ්‍යලෙක් බාටපත් වෙන බැවින් ඔහු නිසා මුළු රටම ජනපදයේම විනාශයටපත් වෙන බැවින් ඒක පිරිහීමේ දුරුටුවක් කියන එක පහදා දුන්නා. දැන් දීපුත්‍රයන් නිශ්ශබ්ද වුණා. මොකද දැන් අහලා එපා වෙන තරමට පිරිහීමේ දුරුටු මේ තරම් තියෙනවානි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ නැවත නැවත ප්‍රශ්න ඇහුවා නම් දහසක් වුණත් පිරිහීමේ දුරුටු දේශනා කරයි. එසේ දේශනා කරන්න සරුවක්යන් වහන්සේට පුළුවනි. නමුත් දීපුත්‍රයා එතනින්ම නැවතුණා. හැබැයි අන්තිමට බුදුරජාණන් වහන්සේ මෙහෙම අවසාන ගාථාවෙන් දේශනා නිම කළා. ඒතේ පරාභවයේ ලෝකේ ඉති විඤ්ඤාය පණ්ඩිතෝ අරියෝ දස්සන සම්පන්නෝ සලෝකං භජතේ සිවං. ඥානවන්ත පුජ්‍යලයා ආර්ය කියන්නේ මෙතන සීලාදි ගුණ සම්පන්න වූ ඥාන දර්ශන සම්පන්න වූ කියන්නේ උසස් ප්‍රඥාව ඇති පුජ්‍යලයා ඒතේ පරාභවයේ ඉති විඤ්ඤාය. මේ පිළිහිමේ දොරටු මෙසේම තේරුම් කරගන්නවා, අවබෝධ කරගන්නවා. අවබෝධ කරගෙන දර්ශන සම්පන්න වූ ඒ ඥානවන්ත පඬිතු පුජ්‍යලයා සලෝකම් භජතේ සිවං. ඒ පිළිහිමේ දොරටු සියල්ලම වහලා දානවා. පිරිහීමේ දොරටු සියල්ලම අත්තර දාලා ඒතනත්ත අභිවෘද්ධ කර පිළිවෙත් මඟ අනුගමනය කරමින් දෙව්ලොව, මනුලොව, බඹලොව වැනි සැපදායක භූමින්හි සම්පත් විඳිනවා පමණක් නෙමෙයි ඒ දෙව්ලොව, බඹලොව, මනුලොව පවා ඉක්මවා යන ලෝකෝත්තර සිව්පුරයටද නිවන් පුරයටද පත් වෙන සමර්ථ වෙනවා කියන අවසාන ගාථාවෙන් දේශනා කළා. මේ දේශනාව වහනකොට තමයි මේ රස සිටියා වූ දෙවියන් අතරට කෝටි ලක්ෂයක් දෙන අරිහත්ත්වයටපත් වුණා. අසංකේයයක් පිරිස යට මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. දැන් මෙතෙන්දී අපි සලකා බලන්නට ඕනේ. අපි පංචශීල සමාදන් වෙනවා වගේ
මේ පිරිහීමේ දොරටු වලින් අත මිදීමටත් අපි සමාදන් වන්නට ඕනේ. නිතර හිතන්නට ඕනේ, නිතර කියවන්නට ඕනේ. එහෙම නැත්නම් අපි යම් ඒ පිරිහීමේ දොරටු වල සමීප වෙන්න පුළුවන්. අර මහා මංගල සූත්‍රයේ කරුණු අදිෂ්ඨාන කරන්න වාගේ මේ කරුණොත් අපි නිතර අදිෂ්ඨාන කරන්න පුරුදු වෙන්නට ඕනේ. එනිසා අපි මෙන්න මේ විදිහට මේක කෙටියෙන් සලකා බලමු. සුමිහිරි නිවන් සැපතින් සැනසෙනු පිණිස මම ධර්මකාමී වන්නෙමි, ධර්ම දෙස්සී නොවන්නෙමි, ධර්ම ශ්‍රවණයෙහිද ප්‍රතිපත්ති පිරීමෙහිද රුචි කරන්නෙමි, අධර්මයෙහි හැසිරීමෙන් සදාට වැළකී නිවන් මඟ ගමන් කරන්නෙමි, අසත්පුරුෂයන් ආශ්‍රයෙන් වළකින්නෙමි, සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් ඇසුරෙහි ප්‍රියවන්නෙමි, අසද්ධර්මයන් රුචි නොකරන්නෙමි, සද්ධර්මයම ප්‍රිය කරන්නෙමි, නිද්දාසීලී නොවන්නෙමි, පිරිසමැද නිකරුණේ හැසිරීම නම් වූ සභාසීලී නොවන්නෙමි, වීර්ය තේජස ඇතුව ජීවත් වන්නෙමි, කිසි කලෙක අලස නොවන්නෙමි, කිසි කලෙක ක්‍රෝධ නොකර මෛත්‍රී වඩන්නෙමි, හදා වඩාගත් දෙමව්පියන් වෙත කළ ගුණ සලකමින් සියලු උවටන් සලසන්නෙමි, සිල්වත් ගුණවත් උතුමනටද බුදුපසේ බුදුමහරහත් උතුමනටද දුගී මගේ අසරණ ආදීනටද බොරුවෙන් වංචා නොකරන්නෙමි, සත්‍යයෙහි සමකල්හි පිහිටන්නෙමි, බොහෝ වස්තු සම්පත් නැතිව බොහෝ රසමියුරු බොජුන් ඇතුව එකලාව නොවලඳා සංග්‍රහශීලී වන්නෙමි, ජාතිය නිසාවත් ධනය නිසාවත් ගෝත්‍රය නිසාවත් මානයෙන් මත් නොවන්නෙමි, තමන්ගේ ඥාතීන් වෙත හදපත්ලෙන් විශ්වාසය දිනාගන්නෙමි, ස්ත්‍රී ධූර්ත සුරා ධූර්ත ආදී වශයෙන් ඇති පිරිහීමේ දොරටු සදහට පියදාපිස වසා දමන්නෙමි, එසේම ස්වකීය භාර්යාවන් හැර පරදාර සේවනයකට හෝ වෛශ්‍යා සේවනයකට කිසි කලෙක පත් නොවි සීලාචාර වන්නෙමි, වයෝ වෘද්ධව තමහට නොගැලපෙන තරුණ කතුන් සරණ පාවා ගැනීමෙන් වැළකී සීලාචාර වන්නෙමි, නානා විද රස බොජුන් කෙරෙහිද මාංශ රසයෙහිද සුරාවෙහිද ලොල්ලු පුද්ගලයන් උසස් තැනක තැබීමෙන් වැළකී සීලාචාර සම්පන්න සුදුසු පුද්ගලයන් සුදුසු තන්හිපත් කිරීමෙහි නැනවත් වන්නෙමි, භෝග සම්පත්තියෙන් තොර වූ තෘෂ්ණාවෙන් අධික වූ පුද්ගලයන් ඉසුරුමත් තැනෙහි නොතබන්නෙමි, සමකල්ලි කල්යාණ මිත්‍ර ගුණ ඇති තෘෂ්ණාවෙන් තොර වූ සතර සංග්‍රහ වස්තු අනුගමනය කරන උතුමන් උසස් තැනකට පත්වනු පිණිස ආරාධනා කරන්නෙමි, මෙසේ වූ පිරිහීමේ දොරටු සියල්ලෙන් අත මිදී මහා මංගල ධර්මයට අනුව උසස් පිළිවෙත් පුරා මෙලොවත් ජයගෙන පරලොවත් ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන සුගතිගාමීව කෙලවර සදාකාලික අමාමහ නිවන් සුවයෙන් සැනසීමෙහි ප්‍රාර්ථනා ඇත්තෙක් වන්නෙමි. මේ විදිහට තමාගේ කැමැති වචන වලින් මේ භාවනාවට හරවා ගැනීම වැදගත් වෙනවා. භාවනා කියන්නේ නිතර ආවර්ජනා කරමින් පුරුදු කිරීම. එතකොට මේ පිරිහීමේ දොරටු 12 සවිස්තර කරනවා නම් කරුණු රාශියක් උතන තියෙනවා. එක තැනක කියනවා 23ක් කියලා, තව තැනක කියනවා 27ක් කියලා. නමුත් ආලා බලනකොට තවත් රාශියක් මෙහි තියෙනවා. ඒ සියල්ලෙන්ම අපි අතමිදින පිණිස අපට අවශ්‍ය වෙන පළවෙනි ගාථාවෙන් කියන ලද උතුම් උපදේශය.
ධම්මකාමී වීම. සමකල්ලින්ම දස කුසල ධර්මයෙන් යෙදීමට තමාගේ අදිෂ්ඨානය ඇති කර ගැනීම. එසේ දස කුසල ධර්මයට අනුව පවතිනවා නම් මේ කියන පිරිහීමේ දොරටු සියල්ලෙන්ම අතමිදීම සිද්ධ වෙනවා. පිරිහීමේ දොරටු අතමිදුනා නම් එතනත්තා දස කුසල ධර්මයට අනුව පැවතුණා නම් මෙලවත් ජයග්‍රහණයටපත් වෙනවා, දිනනවා, ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් ගෙනනවා. එසේම ගුණ නුවණෙන් ධන දහන්නේ යසීසුරෙන් අභිවෘද්ධියටපත් වෙනවා. සත්පුරුෂ ශාස්ත්‍රය වැඩි වෙනවා. සද්ධර්ම ශ්‍රවණේ තව තවත් දියුණු වෙනවා. යෝනිසෝ මනසිකාරයතු ධර්මාර්ථ ප්‍රතිපදාවේදී මේ භාග්‍යවන්තයෙක් වෙනවා. ඒ හේතුවෙන් මෙලව ජයගන්න පරලෝ සුගතිගාමී වෙනවා. නැවත නැතර අතීතයේ මගමානෝගතුමා මෙන් උසස්ම තැනකටපත් වෙලා තමා පතන බෝධියකින් නිවන් සුව සාක්ෂාත් කරගන්න සමර්ථ වෙනවා. එදායේ කෝටි ලක්ෂයක් බ්‍රහ්මයන් දෙවියන් බ්‍රහ්මයන් රහත්තුනේ අසංකේයයක් පිරිසපේ මඟඵල නිවන් සුව ලැබුවේ පෙර බුදු සසුන්හිදී මේ පරාභව දේශනාවන් අහලා ඒවා පිටු දකිමින් උසස් ගුණ ධර්මයන් පුරමින් භාවනා වශයෙන් සිත දියුණු කරගෙන සිටි නිසායි. අද කාලෙත් බොහෝ දෙනෙක් කියනවා මේ බණපදයක් ඇසූ පමණින් කොහොමද මඟඵල නිවන් සුව ලැබුණේ කියලා. ඒ පමණින් එයත් අන්න කොහොමද ආબોධ වුනේ කියලා. සැබවින්ම කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන් බුද්ධ ශාසනවලදී අබුද්ධෝත්පාද කාලවලදී ඒ අය තමාගේ సంతානේ අර දසපාරමිතා බෝධිපාක්ෂි ධර්ම මේවා වර්ධනය කරගෙන පාරමී පුරාගෙන තිබුණු නිසායි බණපදයක් ඇසූ පමණින් අධිගමලාභී වන්නේ. දැන් අපේ අද මේ දවසේදී මේ ජීවිත කාලය තුළදී යම් පමණ ධර්මයේ හැසිරෙනවා නම්, යම් පමණ සීල ගුණ බණ භාවනා පිළිවෙත් පුරනවා නම්, එවාගෙම දස පාරමිතාවට අදාළ දේවල් මුදුන් පමුණවා ගන්නවා නම් භවයෙන් භවයට අපි සුදුසුසන් වෙනවා අධිගම ලබන්නට. සමාත කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන් ගිහිල්ලා හරි තමාගේ ඒ පාරමී 10 සම්පූර්ණ දවසට තමා පැතුූ බෝධියකින් මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් වෙනවා. පාරමී 10න් එකක් හරි අඩුපාඩු නම් එතෙක් කවදාකවත් නිවන් ලැබෙන්නේ නැති බව සඳහන් වෙනවා. නිසා දානය, සීලය, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥාව, වීර්යය, ශාන්තිය, සත්‍යය, අදිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව කියන මේ 10ම සෑම බෞද්ධයෙකු විසින්ම සෑම පුද්ගලයෙකු විසින්ම පිළිය යුතු වේදවා. එසේ නොවේ කවදාකවත් බුද්ධ ශාසනයකවත් මඟඵල නිවන් ලැබෙන්නේ නැහැ. නිසා අපි අද මේ දවසේදී මේ ජීවිතේ පුරාදී සිදු කරන ලබන මේ සෑම කුසලයකින්ම අපට දසපාරමී පිරේවා, සත්‍විස් බෝධිපාක්ෂ ධර්ම පිරේවා, ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිරේවා ආදී වශයෙන් අදිෂ්ඨාන කරගෙන අර විශාල ගොවිපලක් කරන තැනැත්තා ගොවිපල ආරක්ෂා කරමින් වර්ධනය කරන්න වගේ දරුවන් අදින දෙමෝපියන් දෙන්න දරුවන් ආරක්ෂා කරන දරුවන් පෝෂණය කරමින් වර්ධනය කරන්න වගේ හැම කටයුත්තක් ගැනම සාවධානව සිහිය නුවණ යොදාගෙන මේ උතුම් පිළිවෙත් මඟ අනුගමනය කරතොත් අපට පුළුවන් වෙනවා දෙලොව ජයග්‍රහණය කරන්න. මෙතන සඳහන් වුණ අර අරියෝ දස්සන සම්පන්නෝ සලෝකම් භජිතේ සෙවං කියන උපදේශයක්. මේ ගුණ ධර්මයන් අනුගමනය කරන පුද්ගලයා ආර්ය වෙනවා. ආර්ය කෙනේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙනවා. නිර්දෝෂී පුද්ගලයෙක් වෙනවා. දස්සන සම්පන්නෝ කිව්වේ කම්මස්සකතා සම්මාදිට්ඨියෙන්ද ඥාන දර්ශන සම්පන්න කෙනෙක් වෙනවා. ඒ වගේම ධ්‍යාන සම්මාදිට්ඨියත් එක්ද වෙනවා. විපස්සනා සම්මාදිට්ඨියත් එක්ද වෙනවා. කම්මස්සකතා සම්මාදිට්ඨිය කිව්වේ කරන කුසල අකුසල වල විපාක තේරුම් ගන්නවා, බෝධ කර ගන්නවා. ඒ නිසා සමකල්ලිම තමා කර්මයේ සෝකයේ කොට සලකා අකුසලයෙන් වැළකී කුසල ධර්මයන් පුරන්නට මන්ත්‍ර අදිෂ්ඨාන කර ගන්නවා. අර සල්ගලාරන්නේ වැඩි හිටියේ බෝවති හේමාලෝක ස්වාමින් වහන්සේ නිබන්ධනය කළ භාවනා වගන්තික මෙහෙම තියෙනවා. සැප දුක් වේදනා විඳුවමින් සෙවන ලක්ෂේ තමා සමඟ පසුපස ගමන් කරන එකම දේනම් කුසල කුසල කර්මයයි. එබැවින් මාසිත වල හට ගන්නා වූ අකුසල චේතනාවන් දුරලමින් කුසල චේතනාවන් උපදවා ගැනීමට නිරතුරු උත්සාහ දරමි.
ඒ මාගේ උත්සාහය සියලු භවගාමී කර්මයන් සිඳලන රහත් මඟ නුවණ පිණිසය. ඒ පිණිස මම සදාවත් සීල සම්පන්න භාවනානුයෝගියෙක් වෙමි. ලක්ෂණ පද බැඳුමක්. ඒ කියන්නේ කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි තස් යන මේ සූත්‍ර දේශනාවට අදාළ පාඨයක් කරකී වුනි. මම කර්මයේ සොකීය කොට ඇත්තෙමි. කර්මයේ දායාද කොට ඇත්තෙමි. කර්මයේ සැප දුක් ලැබීමේ මූලික හේතුව කොට ඇත්තෙමි. කර්මයේ බන්දු කොට ඥාත කොට ඇත්තෙමි. කර්මයේ පිළිසරණ කොට ඇත්තෙමි. කුසල අකුසල යම් කර්මයක් කරන්නෙමි නම් ඒට හිමිකරුව වන්නෙමි කියලා නුවණින් සලකනකොට එළඟෙන් තමාගේ సంతානෙහි අර බෝධිපාක් ධර්මයන් දුණුවට බලවත් උපකාරයක් වෙනවා. මෙන්න මේ අනුව සලකා බැලීමේදී ඒකට කියනවා කම්මස්සකතා සම්මාදිට්ඨි කියලා. ඒක ඥාන දර්ශනයක්. ඒ වගේම සමත භාවනා වැඩිම සම්බන්ධ අවබෝධය, උපචාර සමාධි, අර්පණා සමාධි උපදවා ගැනීමේ අවබෝධය ධ්‍යාන සම්මාදිට්ඨි. ඒ වගේම නාම රූප පරිච්ඡේද ඥානයේ පටන් විපස්සනා ඥාන, විපස්සනා සම්මාදිට්ඨි. අනිත් සම්මාදිට්ඨි දෙක ලෝකෝත්තරයි. මාර්ග සම්මාදිට්ඨි, ඵල සම්මාදිට්ඨි. එතකොට මෙතන ඥාන දර්ශන සම්පන්න කිව්වේ මෙන්න මේ කම්මස්සකත සම්මාදිට්ඨියින්ද යුක්තයි, ධ්‍යාන විපස්සනා සම්මාදිට්ඨි වලින්ද යුක්තයි. එවැනි පුද්ගලයා නුවණින් යුක්ත පුද්ගලයන් ඥාන දර්ශන සම්පන්න වූ. සලෝකම් භජතේ සිවං. ලෝකේ ජීවත් වෙනවා නම් ඔහු ශිව ලෝකයක, ඒ කියන්නේ උසස් සම්පත් ඇති ලෝකයක උපදිනවා. මනුලෝක, දිව්‍ය ලෝකය, රූපාශ්‍ර බ්‍රහ්ම ලෝකවල මේ උපදිනවා. එපමණක් නෙමෙයි. එතන භජතේ සිවං කියන මේ වචنين තවත් අර්ථයක් ගෙන දෙන්නේ සිවං පුරං කියලා හඳුන්වන්නේ නිවනට නමක්. නිවනට නමක්. එනිසා මේ උසස් ගුණ ධර්මයන් පූර්ණේ කිරීමෙන් තමා යන් දාසක නිවනටපත් වෙනා ඒකාන්තයි. ඒ මක්නිසාද මේ ගුණ ධර්ම පූර්ණේ කිරීමේදී තමාගේ සිතේ පහළවන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. බෝධිපාක් ධර්ම සම්භාරය. මේ වාසිතේ දියුණු තියුණු වීමෙන් යන් දවසකදී දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට සුදුසුක් වෙනවා. රහත් බෝධිය පතාගෙන ආවා නම් බුදු සසුනකදී බුදුබණ අහලා බුදුබණ අනුව පිළිපැදලා මගඵල නිවන් සුව සාක්ෂාත් කර ගන්නවා. සමාජයට තමාගේ ඥාන දර්ශනයේ මුහුකුරවා ගිහින් තිබුණා නම් බණපදයක් මාතෘකා කළ පමණින්ම මගඵල නිවන් සුව ලබනවා. තවත් සමහරවිට මාතෘකා විස්තර කරනකොට මගඵල නිවන් සුව ලබනවා. ඒ අත්යන් කියන උද්ගතිතඥ විපංචිතඥ. සමාත බණ අහලා සීල අධිගුණ පූර්ණේ කරමින් ඒ ජීවිතේ මගඵල නිවන් සුව ලබනවා. ඒ අත්යන් කියන නෙය්‍ය පුජ්‍යලෝ කියලා. ඔය තුන් ආකාරයෙන් කොයි විදිහකට මාර්ගඵල ලැබුවත් ඒ ලැබෙන්නේ මේ සසරදී පුරුදු කරගෙන ආව ඒ බෝධිපාක් ධර්ම මණ්ඩලයේ හිතේ දුණුව තිබුණු නිසායි. පාරමී මුදුන්පත් වී තිබුණු නිසායි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ වී තිබුණු නිසායි. එසා අපි කරන මේ සෑම කුසලයකදීම අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ මේ සසර කතරෙන් එතර වනු පිණිස අපට සෑම අවස්ථාවකම සත්‍තිස් බෝධිපාක් ධර්මයන් දිනු කරගන්න ශක්තිය ලැබේවා. දසපාරමී පුරා ගන්න ශක්තිය ලැබේවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුදුන්පත් කරගන්න ලැබේවා කියන අදිෂ්ඨානයෙන් ලෝක කුඩා සෑම කුසලයක්ම සිදු කර යුතු වෙනවා. අපි දීර්ඝ සංසාරයේ මේ පරාභවයන්ට මුහුණ පාලා සිටියා. මේ පරාභව ධර්මයන්ට මුහුණ පා සිටිය නිසා අපට අනන්ත අපරිමාණ බුදුවරයන් වහන්සේලා පියමන් වුණා. අපේ සරුවක්ඥන් වහන්සේ බෝධි සම්භාර පිරීමට ආරම්භ කළ කාලය ඇතුළත බුදුවරු 512000ක් පහළ වුණා. අපි සංසාරේ හිටියා. ඒ කාලවල අපි මේ පරාභව ධර්මයන්ගෙන් පෙළලා යට වෙලා පිරිහිලා හිටලා තියෙනවා. ඒ නිසා තමයි අපට මේ බුදු සසුන්ෙහිදී මඟඵල නිවන් සුව ලබන්න නොහැදුනේ. දැන් අපි මේ පරාභව ධර්මයන් තේරුම් ගන්නවා. තේරුම් අරගෙන මේ බුදු සසුනේදී අදිෂ්ඨාන කරනවා නිවන් දකිනතුරු මේ පරාභව හේතුවකටපත් නොවෙම්වා. මේ පරාභව හේතුන්ගෙන් තොර වෙලා අභිවෘද්ධි කර උසස් ගුණ ධර්මයන්, මහා මංගල ධර්මයන්, කරණීය ධර්මයන්, බෝධිපාක් ධර්මයන්, දස කුසල ධර්මයන්, දසපාරමී ධර්මයන් මේවා පුරන්ඩ අදිෂ්ඨාන කර ගැනීමයි මෙතෙන්දී අවශ්‍ය වන්නේ. ඉතින් ඒ අනුව සලකා බැලීමෙන් ඊටම උතුම් බුද්ධෝත්පාද කාලයක උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලබා
එවැගේම නැනවත් මනුෂ්‍ය ජීවිත ලබා අද අපි මේ ගත කරන උතාම කෙටි කාලයේ කල්ප කෝටි ගණනාවක් අබුද්ධෝත්පාද කාලයක සැප විඳට වඩා වාසනාවන්තයි. අබුද්ධෝත්පාද කාලයක කොච්චර සම්පත් විඳින්මින් අවුරුදු කෝටි ගණන් අසංගණන් ජීවත් වුණාට වඩා බුද්ධෝත්පාද කාලයේ නැනවත් සම්මාදිට්ඨික බෞද්ධයන් වශයෙන් මේ කෙටි කාලයේ ජීවත් වීම ශ්‍රේෂ්ඨයි. මක්නිසාද අපේ ගත වෙන චිත්තක්ෂණයක් පාසා අපි ගමන් කරන්නේ සසර දුකට නෙමෙයි අජරාමර අමා මහ නිවන් දෙසටයි. නිසා ඒ උත්තරීතර ලාභයේ සාක්ෂාත් කරගනු පිණිස අද මේ පින්වත් සෑම දෙනාම වේලාසනින් පැමිණ පළමුවෙන්ම ශීලයක පිහිටා බුද්ධ පූජා පැවැත්තුවා. ඊට ප්‍රථමයෙන් සෙත් පිළිත් දේශනාවකට සමන් දුන්නා. ඒ වගේම දැන් මේ පරාභව සූත්‍රයේ පිළිබඳව ධර්මානුශාසනාවක් බලාපොරොත්තු වී සිටිය ඊට අදාළ කෙටි දේශනාවක් මේ සමන් දුන්නා. ඒ වගේම මෙතකින් අපි මේ රැස්පත් කරගත්ත නිර්වාණ ගාමිනී කුසලයේ අපට ලෝභයේ ලෝතුරා සම්පත් නෙලා ගන්න හේතු වූ සම්බුද්ධ ශාසනයේ නොපෙහි අවුරුදු 5000කට වැඩි කාලයක් නිර්මලව පැවැත්මට හේතු වේවා. සුපේශල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට බුදු සසුන ආරක්ෂා කරමින් සදාම් ආලෝකයේ ලොවට බෙදා දුණු පිණිස අප රැස් කරගන්න කුසලයේ ආශිර්වාද පූජාවක් වේවා. සසර ගමනේදීද භවයක් පාසාම ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇතුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් කැටුව සෝසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේ නිවේසනසේ පැමිණවදාල අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමාම නිවන් සුව පිණිසම මේ උදාර කුසල සම්භාරයේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා අස්මින් විහාරේ චාරාමි අධිවත්තා ච දේවතා අනුමෝදිත්වා නිමං පුඤ්ඤං රක්ඛන්තු ජින ශාසනං. එත්තාවතා චයම් හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සම්බදා භාවනා බිරතා හොන්තු ගච්ඡන්තු දේවතා ගතා. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්මේ සත්තා ච මජ්ජත්තා හිතා ච අහිතා ච මේ අනුමෝදිත්වා නිමං පුඤ්ඤං බුද්ධන්තු අමතං පදං. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු. සම්බ දුක්ඛා පමුඤ්චතු. සීලේක පිහිටා ධර්ම ශ්‍රවණී කිරීමෙන් සුදු කරගත් කුසල් බැලෙන් සමට ආයුරාෝග්‍ය සම්පත් මුදුන්පත් වේවා. සම්්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේ දෙලෝ සුභසත සැලසී පැතුම් බෝධියෙන් අග්‍ර අමාමහ නිවන් සුව අත් වේවා කියන මෛත්‍රියෙන් සංඝ රත්නය ආශිර්වාද කරනවා.
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායින චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු